අර ළමයි අද ගියා ගෙවල් බලන්න. අද කාලේ ගෙවල් ගන්න එකත් ලේසි නෑ. අපිටත් බැරිද ඒ ළමයට උදව්වක් කරන්න? පුළුවන්. මං ඒ කාලේ ඉඳන් විශ්වාසයෙන් ගනුදෙනු කරපු මිත්‍රයෙක් ඉන්නවා. පෙන්ෂන් ගිය අපට ලක්ෂ ගණන් දෙන්නේ කවුද මහත්තයා? මහජන බැංකුව. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. මහජන බැංකුවේ පරිණත විශ්‍රාම ණය ඔබ හඳුනන ඔබේම තැනකින්. යම් යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භයේදීම පරිසර ශක්්‍යතා වාර්තාවන්ට අනුව පරිසර සංරක්ෂණය මුලින් සිදු කර දෙවනුව යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා රජය සූදානම් වේ. එමගින් පරිසර හිතකාමී යටිතල පහසුකම් සංවර්ධනයක් රටේ ඇති කිරීම රජයේ බලාපොරොත්තුවයි. පතු පරපුරට රැකවරණයෙන් පිරි හෙටක් ගැනීමයි අපේ යුතුකම. සුවති හෙටකට ඔබව දැනුවත් කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්. උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණය කුමාර ඇලපාත, ප්‍රකාශය සුජීව හර්ෂචන්ද්‍ර. දින 3ක් රට පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා ඉවත් කෙරේ. මැයි 31 දක්වා දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා එය තවදුරටත් ක්‍රියාත්මකයි. පළාත් අතර සංචරණ සීමා එලෙසින්ම නිවසින් පිටවීම හැඳුනුම්පත් අංක ක්‍රමයට, අත්‍යවශ්‍ය සේවා සඳහා යන මගින් වෙනුවෙන් දුම්රිය සහ බස් රථ සේවා. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 962 දක්වා ඉහළට. ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය අදයි. අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත්වුවන් සඳහා කඩිනම් සහන. සටන් නවතා සාකච්ඡා මාවතට එළඹෙන්නයි ජගත් මහලේකම්වරයා ඊශ්‍රායලීන් සහ පලස්තීනයෙන් ඉල්ලයි. රෝම මාස්ටර්ස් ටෙනිස් ශූරතාවලියේ ජය රාෆායල් නඩාල්ට. දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අද අලුයම 4 සිට ඉවත් කෙරුණි. ඒත් ලබන 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 තෙක් සංචරණ සීමා ක්‍රියාත්මකයි. අලුයම 4 සිට සංචරණ සීමා ඉවත් වුවත් රාජකාරී කටයුත්තකට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවසින් පිටවිය හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව පවනි. හැඳුනුම්පත් අංකයට අනුව පවා නිවසින් පිටවිය හැක්කේ නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැල් වෙත පමණි. පළාත් අතර සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිර්ණායක අනුව හැඳුනුම්පත් ක්‍රමවේදයට පමණයි පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම විවිධ ආයතන පවත්වාගෙන යාම පිළිබඳව එහි සඳහන් වෙනවා. විශේෂයෙන්ම සමාජ ශාලා, කැසිනෝ ස්ථාන, ඔට්ටු අල්ලන ස්ථාන, සංගීත සංදර්ශන, වෙරළ සාද, ඒ වගේම ගෘහස්ත සාද මේවා පැවැත්වීමට හැකියාවක් නැහැ. එවැනි ක්‍රියාවලින් වැළකී සිටිය යුතුයි. ඒ වගේම යම් යම් ආයතන විශේෂයෙන්ම වෙළඳසැල්, කඩසාප්පු, සුපිරි වෙළඳ සංකීර්ණ, රෙදිපිලි සාප්පු මේවා පවත්වාගෙන යාමට හැකියාව ඇත්තේ 25% ධාරිතාවයකින් යුතුව පමණයි. සාමාන්‍යයෙන් එක් අයෙකුට ඝන මීටර් 1.5ක ඉඩකඩක් ලැබෙන පරිදි මෙම ආයතන පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ හැක්කේ ආසන සංඛ්‍යාවට පමණයි. කුලී රථවල ගමන් කළ හැක්කේ 2 දෙනෙකු පමණයි. සංචාරණ සීමා මැයි 31 දක්වා මේ ආකාරයට ඉවත් වුවත් අනිවාර්යෙන්ම සෑම ආයතනයක්ම පවත්වාගෙන යා යුත්තේ අදාළ සෞඛ්‍ය නිර්ණායක අනුව. පළාත් සීමාවන් යටත් දුම්රිය සහ බස් රථ ධාවනය ආරම්භයි. පළාත් අතර සංචරණ සීමා පැවතියද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන පිරිස් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ඒ බව සනාථ කළ හැකි ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
ළඟම සේවකයන් සඳහා එන්නත් ලබා දීම මේ දිනවල සිදු කෙරේ. දුම්රිය සේවකයන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියයි. සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු පිටපළාත්වල සිට දුම්රිය 5ක් කොළඹ බලා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. ඒ අනුව මහනුවර, මහව, රඹුක්කන, හලාවත සහ බෙලියත්වල නගර සිට මෙම දුම්රිය කොළඹ දක්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසයි. සංචරණ සීමා බලපෑත්වෙන කාලය තුළ අන්තර්පළාත් බස් රථ ධාවනය අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයන් සඳහා පමණක් සීමා වේ. අද දිනේ පළාත් මට්ටමින් බස් රථ 3000ක් ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසයි. මේ අතර දුම්රිය වෘත්තීය සමිති දෙකක් එක්ව අද දින සිදු කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා වේ. ඒ අනුව අද දින දුම්රිය ධාවනයට බාධා ඇති වනු ඇති බවට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් ඒට විසඳුමක් වශයෙන් අමතර ලංගම බස් රථ ධාවනයට එක් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඊයේ දිනේ තබිත් කොවිඩ් ආසාදිතයන් 2212 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණි. ඒ අනුව මෙරට මෙතෙක් වාර්තාව ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 1,42,683ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,120 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් අද පිටව ගොස් ඇත. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,18,322කි. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 962 දක්වා ඉහළයි. තවත් කොවිඩ් ආසාදිත මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කෙරින. මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඉමදුව, මුරුත්තන්ගල මුල්ල, අනුරාධපුරය, මොරටුව, මීරිගම, ඉංගිරිය, බුලත් සිංහල, නෑබඩ, බදුල්ල, ගෙලිඔය, යාපනයේ හඳපාන්ගොඩ, හබරාදුව, ඇඹිලිපිටිය, නාකියාදෙනිය, ගාල්ල, හලාවත, හාලිඇල, මහයාව සහ දකුණු කළුතර යන ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකි. මේ අතරින් එක් අයෙකුගේ වයස අවුරුදු 37කි. සෙසු අය වයස අවුරුදු 52කට වැඩි පුද්ගලයෝ වෙති. එක් මරණයක් පසුගිය පෙබරවාරි මාස 7 වෙනි දින සිදු වූ ප්‍රමාද වූ වාර්තා වූ මරණයක් ලෙසට වාර්තා වේ. මෙරට කොවිඩ් වර්ධන එන්නත් ව්‍යාපාරය සඳහාද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනේ සයින්ෆෝම් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 26697ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට එම මාත්‍රාවෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,75,316කි. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව 9,25,242 දෙනෙකු ලබාගෙන ඇත. ස්පුට්නික් V එන්නත ලබා ඇති සංඛ්‍යාව 14,699කි. ඒ අනුව කුමන හෝ එන්නතක් පළමු මාත්‍රාව ලබා ඇති සමස්ත සංඛ්‍යාව 13,15,257ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. ඒ අතරින් දෙවන මාත්‍රාව ලබා ඇති සංඛ්‍යාව 2,69,512කි. COVID-19 රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිවැරදිව අනුගමනය කිරීමේ අවශ්‍යතාව කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ උපුල් දිසානායක මහතා අවධාරණය කරයි. එහි මුඛ ආවරණය නිවැරදිව පැළඳීම වඩාත් වැදගත් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. අපි රටවහනකට වඩා හරි ලේසි මූණයි කටයි වහන එක. මේ මුව ආවරණයක් සහ ෆේස් ෂීල්ඩ් එක හොඳට මැති. මේක මේ ශ්වසන මාර්ගින වෛරස් එකක්. ශ්වසන මාර්ගින වෛරස් මේ අතේ හමින් එහෙම නැත්නම් මේ ඇඳුම් හරහා යන්නේ නැහැ. ඔබට පුළුවන් නම් රටවහන වෙනකොට ඔබේ මූණ කට වහන්න, මුව වහන්න, රට වහන්න අවශ්‍ය නැහැ. මේ මුව ආවරණය දාගෙන හිටියොත් ඔබට මේ රෝග හැදීමේ කිසිම හැකියාවක් නැහැ. මේ බලන්න. කොළඹ රෝහලේ ප්‍රතිකාර කරන අපට IDH රෝහලේ ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලයට මේ රෝගයේ රෝහලේ රෝගීකින් ඇති වුණේ නැහැ මේ පමණ කාලයක්. ඒකට හේතුව අපි අපේ මූණ සහ කට වැරුවා. ඔබට පුළුවන් නම් ඔබේ මූණ කට වහන්න, මේ රට වහන්න නැතුව ඉන්න පුළුවන්. අපි රට වහන වෙනුවට මූණ සහ කට වහමු. අපි සමාජ දුරස්ථානය තියාගමු. අපි අත හොදමු. දෑත් පිරිසුදු තියාගමු.
දෙවැනි පළාත් කීපයකට බලපෑ අධික වැසි ගංවතුර හා නායාම් හේතුවෙන් සබර්ගමුව බස්නාහිර වයඹ කොළඹ දකුණු සහ මධ්‍යම පළාත්වල පවුල් 12177කට අයත් පුද්ගලයන් 40300 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 4කි. නිවාස 3ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 868කට අර්ධහානි සිදු වී තිබේ. මහනුවර ගාල්ල කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන 25ක පවුල් 243කට අයත් පුද්ගලයන් 1037 දෙනෙකු රැඳී සිටින මධ්‍යස්ථානවල සිටී. බලපෑමට ලක්වුවන්ට සහන සැලසීමට පියවරගෙන ඇති අතර හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමටද ක්‍රියා කරේ. අදාළ සහන සැලසීම සඳහා වන්දි ලබා දීම් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කෙරේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇතැයි රාජ්‍ය පවසයි. මේ අතර කැලණි කළු ගින් නිල්වලා යන ගංගාවල සහ මහඔය සහ අත්තනගල ඔයේ ජලය සාමාන්‍ය මට්ටමට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ නිකුත් කළ නිවේදනයට අනුව කළුගඟ මිල්ලකන්ද ප්‍රදේශයේදීත් ගින්ගඟ බද්දේගම ප්‍රදේශයේත් සුළු ගංවතුර තත්ත්වයක් ඇති කරයි. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කොළඹ ගාල්ල කළුතර කෑගල්ල මාතර රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නායාම් අවදානම අද පස්වරු 7 දක්වා දීර්ඝ කර තිබේ. වර්ෂාව තවදුරටත් පවතී නම් නායාම් බෑවුම් කඩා වැටීම් ගල් පෙරළීම් සහ පොළව ගිලා බැසීමේ අවදානම් සම්බන්ධයෙන් විමසිලිමත් වන්නේ ඉල්ලීමක් කෙරේ. ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය අදයි. තොරතුරු සහ සංනිවේදන තාක්ෂණාංශය තිරසර සංවර්ධනයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ. අන්තර්ජාලය සහ වෙනත් තොරතුරු මෙන්ම සංනිවේදන තාක්ෂණය පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම මෙම දිනයේ අරමුණයි. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය ආරම්භ කිරීම සහ 1965 දී පළමු ජාත්‍යන්තර විදුලි පණිවිඩ සම්මුතියට අත්සන් තැබීම සනිටුහන් කරමින් 1969 වසරේ සිට මෙය ක්‍රියාත්මකයි. මීට අමතරව එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියද අදින් ආරම්භ වේ. ලබන 23 දිනවල දක්වා ක්‍රියාත්මකයි. ජීවිතය සඳහා මාවත් යන්න මෙවර එහි තේමාවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. රසායනික පොහොර භාවිතයෙන් ලබා ගන්නා ස්වන්නට සාපේක්ෂව කාබනික පොහොර භාවිතයෙන් ලබා ගන්නා ඵලදාව අඩු වූහොත් එය ප්‍රතිපූර්ණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට රාජ්‍ය සැලසුම් කරයි. වසර ගණනාවක් පුරා ජාතික ආර්ථිකයට ශක්තියක් ගෙන දුන් ගොවියා අසරණ කිරීමේ අවශ්‍යතාවයක් රාජ්‍යයට නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියයි. රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට දේශීය ව්‍යාපාරිකයෝ කටයුතු කරමින් සිටිති. එම නිෂ්පාදන ප්‍රමාණවත් නොවුනහොත් කාබනික පොහොර ආනයනය කිරීමට කටයුතු කෙරේ. දිගු කාලයක් පුරා රසායනික පොහොර භාවිතා කිරීමෙන් ගොවි බිම්වල පස අජීවී බවට පත්ව තිබේ. 2016 වසරට සාපේක්ෂව මේ වසර වන විට රසායනික පොහොර භාවිතය 4 ගුණයකින් වැඩි වී ඇත. 2016 වසරේදී ආනයනය කරන ලද රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 4කි. 2021 වන විට එම සංඛ්‍යාව මෙට්‍රික් ටොන් ලක්ෂ 16 දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට පොහොර අවභාවිතයක් සිදුවන බව මෙමගින් පෙන්නුම් කෙරෙන්නේයි අමාත්‍යවරයා කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ අපනයන ගම්මාන පිහිටුවීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නව ව්‍යාපෘති 24ක් ක්‍රියාවට නැංවේ. ඊට අදාළ ව්‍යාපෘති වාර්තාව මෙවන විට සකස් කර ඇත. ග්‍රාමීය මට්ටමින් අඩු ආදායම්ලාභී පවුල් ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 8කි. ලෝක ප්‍රවෘත්ති සටන් නතර කර සාකච්ඡා මාවතට එළඹෙන ලෙසට ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ඉස්රායලීන් සහ පලස්තීනීන් ඉල්ලයි. ඉස්රායල් පලස්තීන අර්බුදයෙහි නවතම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ රැස් විය. එදී අදහස් දැක්වූ මහලේකම්වරයා අවධාරණය කළේ සාමය සහ ආරක්ෂාව සුරැකෙන යාබද රාජ්‍යයන් දෙකක් ගොඩනැගීම සඳහා සාකච්ඡාවලට අවතීර්ණ විය යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ජාත්‍යන්තර නීතියට සහ පෙර එකගතාවයන් වලට අනුකූලව රාජ්‍යයන් දෙකම අගනුවර වශයෙන් ජෙරුසලම නගරය පත් කර ගැනීමේ හැකියාවද ඔහු පෙන්වා දී ඇත. ඉස්රායලය සහ ගාසා තීරය අතර ගැටුම්කාරී වාතාවරණය පසුගිය 10 වෙනිදා උත්සන්න වී තිබේ. ඉස්රායලය විසින් උදෑසන එල්ල කරන ලද ප්‍රහාරයකින් ගාසා තීරයේ කම්කරු අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ විය. මේ ප්‍රහාරයේ ඉලක්කය වූයේ හමාස් සංවිධානයේ ජබාලියා නැමැති සන්නද්ධ කණ්ඩායම් නායකයාගේ නිවස මිස රජයේ ආයතනයක් නොවන බව රාජාරක්ෂක අංශ පවසයි. ඉලෙක්ට්‍රොනික වෙළඳපොළ පුළුල් කරමින් මේ වසර තුළ බ්‍රිතාන්‍ය තුළ සිය සේවක සංඛ්‍යාව දසදහසකින් වැඩි කිරීමට ඇමරිකානු ඇමර්සන් සමාගම සැලසුම් කරයි. ඒ අනුව සමාගමට තවත් බෙදා හැරීමේ මධ්‍යස්ථාන සහ නව ගබඩා 4ක් බ්‍රිතාන්‍ය තුළ ස්ථාපිත කරනු ඇත. එමගින් එරට සේවය නියුතු සමාගමට අයත් සේවක සංඛ්‍යාව 55,000 දක්වා වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කෙරේ. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ බෙදා හැරීම පිළිබඳ ලොව විශාලතම සමාගම වන ඇමර්සන් සමාගම ජෙෆ් බෝසස් විසින් ආරම්භ කරන ලද්දේ 1994 වසරේදීය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. උතුරුමැද පළාතේ මහාඇල ව්‍යාපෘතියේ ප්‍රථමාදියර වශයෙන් ආසියාවේ දිගම වාරි උමගේ ඉදිකිරීම දැන් ක්‍රියාත්මකයි. වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව මෙම ඉදිකිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ විය. මොරගහ කන්ද සහ කළුගඟ ජලාශවල සිට රජ රටට ජලය ගෙන යාම මෙහි අරමුණයි. ඇලමාර්ගයේ දිග කිලෝමීටර 38කි. ඒ ඉදිකිරීමේදී අභය භූමි 3ක් පසු කර යාමට සිදුවේ. එදී සිදුවන පරිසර හානිය වළක්වා ගැනීම සඳහා උමං ඇලමාර්ගයක් ඉදිකරන අතර ඒ දිග කිලෝමීටර 28කි. වසර 2025 වන විට අවසන් කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 244කි. ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ප්‍රතිපාදන සපයයි. උතුරුමැද පළාතේ පවුල් 25000කට මෙමගින් සිත සැලසේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. රෝමේ පැවති මාස්ටර්ස් ටෙනිස් ශූරතාවලියේ කෙරුළ හිමි කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩක රාෆායල් නඩාල් සමත් වෙයි. ලොව අංක 3 ක්‍රීඩකයා වශයෙන් සැලකෙන නඩාල් මේ කුසලාන හිමි කර ගන්නා ලද්දේ 10 වෙනි වරටයි. ලොව අංක 1 ක්‍රීඩක සර්බි ජාතික නොවැක් ජොකෝවිච් අවසන් මහතරගයේදී නඩාල් අතින් පරාජයට පත් විය. මෙම ජයග්‍රහණයත් සමග නඩාල් ජාත්‍යන්තර මට්ටමේ ලබා ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 88 ඉක්මවා තිබේ. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බෙලරුසෙහි ජාතික වාණිජ්‍ය මණ්ඩලය හා එක්ව ද්විපාර්ශ්වික වෙළඳාම සහ බෙලරුස් වෙත ආනයන මෙයින් වෙබ් ජාල සමුළුවක් සංවිධානය කරයි. වීඩියෝ සමන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ මෙම වෙබ් ජාල සමුළුව අද පස්වරු 1:30ට පැවැත්වීමට නියමිතයි. බෙලරුසෙහි ව්‍යාපාරික අවස්ථා දෙරට අතර වෙළඳ ආර්ථික සහයෝගිතාව ශ්‍රී ලංකාවේ අපනයන ආදී කරුණු කෙරෙහි මීඩියා අවධානය යොමු කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන
LOLC සමූහය එන්න තියුණු වෙන්න. ගත වූ වසර එකහමාරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 879කට අධික නව සංචාරක ආයෝජන ලැබී ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. ව්‍යාපෘති 54ක් ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. ඉන් ව්‍යාපෘති 29ක් සඳහා මෙවන විටත් අනුමැතිය ලබා දී අවසන්. ඒ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 188.4කි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්මය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු පළාතේද වැසි ස්වල්පයක් ඇතිවන බව දෙපාර්තමේන්තුව පවසනවා. ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලිසිරස්තල දින 3ක් රට පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා ඉවත් කෙරේ. මේ 31 වෙනිදා දක්වා දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා ඒ තවදුරටත් ක්‍රියාත්මකයි. පළාත් අතර සංචරණ සීමා එලෙසින්ම නිවසින් පිටවීම හැඳුනුම්පත් අංක ක්‍රමයට අත්‍යවශ්‍ය සේවා සඳහා යන මගින් වෙනුවෙන් දුම්රිය සහ බස් රථ සේවා. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 962 දක්වා ඉහළට. අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්වන් සඳහා කඩිනම් සහන. ඒ සමගින් උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. අපේ ඊළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය අද දහවල් 12:45ට.